kan gini dong. right. එතකොට අපි කාරණා තුනක් කතා කරා ඈ. right. ක්ලියර්න්තුගේ හතරවෙනි කාරණා හතර ඈ. මහා මැතිවරණයකදී මුළුමනින්ම නියෝජනය නොලැබූ හෝ ප්‍රමාණවත් නියෝජනය
නොලැබූ ප්‍රමාණවත් නියෝජනයක් නොලැබූ සුළු ජන කොටස් වලට සුළු ජන කොටස් වලට සහ සමාජ කොටස් වලට නියෝජනයක් සැපයීම සඳහා පස්වෙනි කරුණ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල බොහෝ ව්‍යවසාදායකයන්ද highlight කරගන්න බොහෝ ව්‍යවසාදායකයන්ද ද්විමාණ්ඩික ක්‍රමය එතන highlight කරන්නේ අනුගමනය කළ නිසා ශ්‍රී ලංකාව තුලද එම ක්‍රමවේදය අනුගමනය කිරීම ප්‍රධාන කාරණා පහක් කතා කරනවා. අදින්ද කරන්නේ නම් සෙනෙට් සභාවක් පිහිටීම කෙරෙහි බලපාන ලද හේතු සාධක ටික මම කතා කරනවා. ඕකේ දෙවෙනි කාරණාව වලට කරුණ නෙමෙයි. දැන් ලියනකොට ලේසි. සෙනෙට් සභාව කියන්නේ මොකක්ද කියලා පළවෙනි ඡේදයෙන් හැදින්නුවා. දෙවෙනි එකකින් අපි කතා කරා සෙනෙට් සභාව පිහිටීම අරමුණු ටික. ඊට පස්සේ අපි තුන්වෙනි කාරණාවට යනවා සෙනෙට් සභාවේ සංයුතිය. එතකොට මද කියන්නේ ලේසි. විභාගෙට උත්තර ලියනවා නැත්නම් සමහර අයට එපා වෙනවා. සෙනෙට් සභාවක කොහින්ද පටන් ගන්න. ලියන්නේ කොතනින්ද? මේවනේ අපිට ඔළුවට වදින්න දේවල්. දැවුවා කිසි දෙයක් නැහැ. විභාගය වුණොත් සෝල්බරි ආන්කමියටි පහතුව විභාග කරන දෙවන මාර්ගය. එතකොට ඔයාලා පටන් ගන්නේ කොහොමද? දෙවන මාර්ගය කියන්නේ මොකක්ද කියන්නේ? පෙර කියලා දෙන්නා සෝල්බරි ව්‍යවසාදායකයේ මොන ක්‍රමයකද කොට නැන්නේ? ද්විමාණ්ඩික ව්‍යවසාදායකයක්. ද්විමාණ්ඩික ව්‍යවසාදායකයේ මණ්ඩල දෙකයි. එක නියෝජ්‍ය මණ්ඩලවල දෙක සෙනෙට්. ඒකයි පිළිදෙන්නේ අරමුණු පහ. ඊට පස්සේ කතා කරන්නේ අපි සෙනෙට් සභාවේ සංයුතිය. මේ සංයුතිය අරක මේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය වගේ නෙමෙයි. කෙලින්ම ව්‍යවසාදායකයේ සංයුතිය කීයයි කියලා ලියන්න. මතකයි? 30යි. මම දුන්නා අරයි. 30යි කියලා ලියන්න. එතකොට ආන්ක්‍රම ව්‍යවස්ථාවේ 30 දෙනා තෝරන හැටි කියනවනේ. කොහොමද තෝරන්නේ? 15. මතකද? 15 දෙනෙක් කවුද? ලේසි මේක. අග්‍රාණ්ඩුකාරී. හරි නේද? කෙටියෙන් මතක තියාගන්න. ඊට පස්සේ අපි ඉස්සරහට
විශේෂණ පද දාන්න. අග්‍රාණ්ඩුකාරයට තනියෙන් පත් කරන්න බෑ. නමට විතර අග්‍රාණ්ඩු කරන්නේ. කවුද පත් කරන්නේ? කවුගේ නිර්දේශනයක් දෙන්නේ? අගමැතිගේ උපදේශ පත්. නේද? අග්‍රාණ්ඩුකාරවරයා විසින් මේ 30 දෙනාගෙන් 15 දෙනෙක් පත් කරනු ලැබේ. දෙයින් පැත්තට මේ 15 දෙනා කොහොමද මම කියවනේ ඔයාලට වාක්‍යයක් මේ කෙටි කරලා දුන්නා. මේ 15 දෙනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එහෙම නැත්නම් මහජන මන්ත්‍රී මණ්ඩලය තුල නියෝජනය වන කවුද? දේශපාලන පක්ෂ. හරිද? දිග වාක්‍ය හොඳට මතක තියාගන්න. මේක ලියනවා. මේ පැත්ත ලියවෙන්න නැකේට මම කියලා දෙන්න ප්‍රශ්න. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල නියෝජනය වන දේශපාලන පක්ෂ විසින් මොකද්ද ක්‍රමය? මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමය. දේශ වචන මොකද්ද? STV. Single transferable votes. Single transferable votes. මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයට තෝරනු ලැබේ. පැහැදිලිද? alright. මේ ප්‍රශ්න. ඔයාලගේ අවුරුද්ද යන්න පුළුවන්. මොකක්ද ප්‍රශ්න? සෝල්බරි සෙනෙට් සභාවේ සංයුතිය කියේ. ඔවුන් තෝරාගත්තේ ආකාර දෙකකට නැත්නම් දෙආකාර ක්‍රමයකට. එම ක්‍රම දෙක නම් කරන්න. මේක පටස් ගාලවලු කියනවා. අගමැතිගේ උපදේශ මත අග්‍රාණ්ඩුකාරයා විසින්. ඊළඟට යන්න බැරි ඕන් එන මොකද්ද ගොඩක් කියන්නේ. සමහර වෙලාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් වැරදි. පැහැදිලි කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල ඉන්නවා දේශපාලන පක්ෂ අපි දන්නවනේ. මහා අපි අද ගත්තාම පාර්ලිමේන්තුව තුල පක්ෂ ඉන්නේ. මන්ත්‍රීවරු ඊට ඒ මන්ත්‍රීවරු පක්ෂයක් නියෝජනය කරනවා. අන්න ඒතර ඒ පක්ෂ මුළු මන්ත්‍රී මණ්ඩලයේ වෙන පක්ෂ විසින් තමයි මෙන්න මේ පාර්ශ්වන තෝරලා දෙන්නේ. ඒ කියන්නේ එක එක පක්ෂයක අම්බනද නිකන් හිතන්න මෙහෙම සරලව ජාතිලේසු කියලා දැන් තියෙනව නේද? 196ක් ඡන්දෙන්ද 29ක් ජාතික ලැයිස්තුවෙන්ද කියලා යනවා නේද? ඒතර 29 දෙනා තෝරන්නේ දේශපාලන පක්ෂ මැතිවරණ තරම් කරපු පක්ෂ. මැතිවරණයකදී 100%කට වඩා වැඩිපුර ඡන්ද ලබා ගත්තොත් ඒ පක්ෂයට අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හම්බ වෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ මේ පක්ෂ වලට දුන්නා තමන්ගේ පක්ෂෙට මෙච්චර ආසන සංඛ්‍යාවක් තියෙනවා ඒ නිසා ඔබට පුළුවන් මෙච්චර ප්‍රමාණයක් පත් කරන්න. ඒතර අන්න ඒකට අපි කියනවා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල නියෝජනය වෙන දේශපාලන පක්ෂ මාර්ග කළ හැකි තනි ඡන්ද රටින් දිගන STV ක්‍රමයට තෝරනු ලැබේ කියලා ලියන්න. පැහැදිලිද? නැත්නම් ඒතකොට STV ක්‍රමයට තෝරනවා කියනකොට මෙන්න මේව හදා ගන්න පුළුවන්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල ඉන්න දේශපාලන පක්ෂ STV ක්‍රමයට තෝරනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල සිටින දේශපාලන පක්ෂ STV ක්‍රමයට තෝරනවා. අපෝ කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල සිටින දේශපාලන පක්ෂ STV ක්‍රමයට තෝරනවා. හැබැයි මන්ට ටිකක් දිගට දෙන්න. ඔයාලගේ උඩ තියෙනව නේද? මේක ලේසි මම දාන්න. හරිනේ? හරි. එතකොට ඒක අපි ඉවර කරනවා. හරි? එතකොට මේ 15 දෙනා අගමැතිගේ උපදේශ මත අග්‍රාණ්ඩුකරණය පත් කරනවා. එතකොට අරමුණක් තිබ්බ නේද? උගත් බුද්ධිමත් අය දේශපාලනයට ගේන්න ඕන කියලා මතයක්. අන්න ඒක මෙතනින් නියෝජනය වෙන්න කියලා. විවිධ ශාස්ත්‍රවල නීති වෘත්තීය, ගුරු වෘත්තීය, වෛද්‍ය ශාස්ත්‍රය, ගණකාධිකාරීවරු වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, බැංකු වෙන්න පුළුවන්, මූල්‍ය ශාස්ත්‍ර වෙන්න පුළුවන්, කෘෂිකර්ම, කාර්මික මෙවැනි ශාස්ත්‍රවල විශේෂඥ දැනුමක් තියෙන අය පුළුවන් නම් මෙන්න මේ 15 දෙනාට දාන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒතර විශේෂ දැනුම තියෙන අය ගිහින් මේක හදා ගන්න. එතකොට මේ අය පත් කරපුවාම මේගොල්ලන්ට හම්බෙන නිශ්චිත නිල කාලය වසර 6යි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලෙ කීයද? වසර 5යි. සෙනෙට් සභාවට කීයද? වසර 6යි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලෙ එකවර විසිර යයි.
මම කියන වචනේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකවර විසිර යන. නිල කාලය අවසන් වූ පසු විසිර යන. වසර 5ක් ගියාට පස්සේ විසිර යන. නිල කාලයට පෙරද විසිර යන. දැන් මම අහුවොත් ඔක්කොම පුළු පුලා බලා සිටින උත්තරේ කියන්නේ. නිල කාලයට පෙර කොහොමද පාර්ලිමේන්තුව විසිරුවා? ඒක. වාර්ෂික අයවැය ලේඛනයේ දෙවන වරටත් පාර්ලිමේන්තුවට පරාජයපත් වීම. රාජාසන කතා පරාජයපත් වීම. අමාත්‍ය මණ්ඩලයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම. ඒ ඉදිරිපත් කළ සමත වුණාම. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසිර යනවා. එතන මම කියන එක පාර්ලිමේන්තුවේ කවුද විසිර යන්නේ? නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසිර යනවා. එහෙනම් කියනවා පාර්ලිමේන්තුව විසිරයි කියලා කියනවා. හැබැයි සෙනෙට් සභාව එකවර විසිරෙන්නේ නැහැ. වසර 6ක් ගියාට සෑම වසර දෙකකට වරක්ම මොන වෙන වැඩි මේ එක මන්ත්‍රීවරුගේ නිල කාලයක වසර 6 උපරිම ඉන්න පුළුවන්. සෑම වසර දෙකකට වරක්ම මෙම මණ්ඩලයෙන් තුනෙන් එකක් ඉවත් කර නැවත එවැනි ප්‍රමාණයක් පත් කරනු ලැබේ. මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කොච්චරද අයින් කරන්නේ? තුනෙන් එකක් ඉවත් කර හරිද? මුළු මන්ත්‍රී සංඛ්‍යාව 3 1යි කියන්නේ කීයද? 10ක් අයින් කරනවා. අවුරුදු කීයක සැරයක්ද? දෙකකට වරක්. වසර දෙකකට වරක් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3න් එකක් පත් කළ ආකාරයට ඉවත් කරනවා. මේ පත්‍ර 5යි මෙතනින් 5යි එනවා 10යි. අග්‍රාණ්ඩකාරය පත් කරපු කණ්ඩායම 5ක්ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කරපු අයගෙන් 5ක්ද ලෙස 10ක් අයින් කරනවා. අයින් කළා නැවතත් ඒ ප්‍රමාණයක් පත් කරනවා. සාමාන්‍යයෙන් එක මන්ත්‍රීවරුන්ට සෙනෙට් සභාවෙන් පුළුවන් වසර 6යි සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා. සෙනෙට් සභාවේ නිල කාලේ වසර 6ක් බව. හැබැයි එකවර විසිර යන ආයතනයක් නොවන බවත් මතක තබා ගන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඒ ටික අපි ලියලෙමුකෝ. අධ්‍යා ගන්න පටන් ගන්න. සෙනෙට් සභාවට සමාජිකයින් සෙනෙට් සභාවට සමාජිකයින් පත්කර ගැනීම සඳහා වූ විධිවිධාන සමාජිකයින් පත්කර ගැනීම සඳහා වූ විධිවිධාන විවස්ථා වීම සඳහන් කොට තිබුණි. විවස්ථා වීම සඳහන් කොට තිබුණි. විවස්ථා වීම සඳහන් කොට තිබුණි. ඒ අනුව විවස්ථාවේ දක්වා ඇති ආකාරයේ සෙනෙට් සභාවේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව highlight කරගන්න පුතේ. සෙනෙට් සභාවේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව student 50ට join වෙන්න බෑ. එක්කෙනෙකුට ජොයින් වෙන්න බෑ කියලා මම චුට්ටක් බලන්නම් මේ පාඩම වෙන අතරේ ඈ. අර ජොයින් වෙන්න බෑ කියලා මම බලන්නම් ඈ. හරි. මොකද බලන්න. ඔයදී කීම අවසානට
ව්‍යස්සාවේ තුන හතර අනිත් පැත්තට තුනයි. හරි එක්කෙනෙකුට පොඩ්ඩක් එන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න. අපොඩින් හදන්න පුතේ. හරි. ඉතින් කියනවනේ මුළු සමාජික සංඛ්‍යාව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබුණි. එම සංඛ්‍යාව කීයද? ලියගන්න හයිලයිට් කරන්න. 30කි 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 ඔවුන් මන්ත්‍රීවරු සංඛ්‍යාව ගාවින් අපව කියන්නකෝ. අපෝ කියන්නේ එවුනේ මුළු සමාජික සංඛ්‍යාව 30කි කියලා කිව්වලු. එහෙනම් හරිද පුතේ? මුළු සමාජික සංඛ්‍යාව 30කි. හරිද පුතේ? හරිද? මුළු සමාජික සංඛ්‍යාව 30කි. හරිනේ? ඔවුන් තෝරාපත් කරගත්තේ දෙආකාර ක්‍රමයකටය. ඔවුන් තෝරාපත් කරගත්තේ දෙආකාර ක්‍රමයකටය. එනම් එක පළවෙනි දෙආකාර ක්‍රමය නම් එක සෙනෙට් සභාවේ සමාජිකයින් 15 දෙනෙකු සෙනෙට් සභාවේ සමාජිකයින් 15 දෙනෙකු අගමැතිවරයාගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් පත් කරන ලදී. අග්‍රාණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් පත් කරන ලදී. දෙක ඉතිරි 15 දෙනා මහජන මන්ත්‍රී මණ්ඩලයේ තුල සිටින දේශපාලන පක්ෂ විසින් ලේසිය කියලා ගමු දේශපාලන පක්ෂ විසින් STV දැන් වරන් දාගන්න STV කියන්නේ මොකක්ද කියලා කියන්නේ STV වරන් ලියා ගන්න මාරු කළ හැකි
තනි ඡන්ද ක්‍රමය මාර්ග කළ හැකි තනි ඡන්ද ක්‍රමය මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමය පදනම් කොටගෙන සමානුපාතික නියෝජන ක්‍රමයේ පදනම් කොටගෙන සමානුපාතික නියෝජන ක්‍රමයේ තෝරා පත් කරන ලදී. ක්‍රම දෙකයි පත් කරනවා. පළවෙනි ක්‍රමය මොකද්ද? සමාජික 15 දෙනෙක් අග්‍රාණුකාරයා පත් කරනවා. කාගේ උපදෙස් මතද? අගමැතිගේ උපදෙස් මත. බරෝබර. ඔව්. මම දැන් ඔයාලට තමයි බැලුවේ මම විනාඩියක් දෙන්න මම බලලා කියන්නම් පුතේ. ලොග් වෙන්න බැලුවේ. හරි මම මේ නම්බර් එක බලලා චෙක් කරලා කියන්න. ඒක දෙවෙනි ක්‍රමයේ පුතේ ඉතුරු 15 දෙනා මහජන මන්ත්‍රී මණ්ඩලය තුල නියෝජන දේශපාලන පක්ෂ විසින් STV ක්‍රමයට තෝරා ගන්නවා කියලා කියනවා. හරි. මේ ළමයන් ලොග් වෙන්න බෑ. නම්බර එක මොනවාරි ගැටලු දෙනවා කතා කරලා අහන්න නැත්නම් අහන්න මොනවාරි ලොග් වෙන්න බැරි රයිට් 50ටත් බැරි නේද WhatsApp group එකේ 50 රයිට් එතකොට ඔය ක්‍රම දෙකේ යටතේ ලියලා අපි පොඩි හැඳින්වීමක් කරමු මම ටියුට් එකේ දාලා තියෙනවා මේ අගමැතිගේ උපදේශ මත අග්‍රාණුකාරයා 15 දෙනෙක් තෝරන පුතේ එතකොට මේ 15 දෙනා තෝරාපත් කරනකොට අපි කියවනේ අර ව්‍යවස්ථාවේ කොන්දේසියක් කොන්දේසියකට ඉල්ලීමක් කරනවා මේ හැකියතාක් දුරට උත්සාහ කරන්න කියලා අර විශේෂඥ දැනුම දෙන විශිෂ්ට සේවයක් කරන අය ගන්න කියලා. ඒකත් අපි මේ තෝරා ගැනීම ක්‍රියාපටිපාටිය අතලියු සාහිත්‍යය කියන්නේ කියනකොට අර ව්‍යවස්ථාවෙන් කරන ඉල්ලීම අපි කලකා බලමු. ඒ සාර මම අතන දුන්නේ නැත්තේ තෝරා ගන්න ක්‍රම දෙකයි අගමැති උපදෙස් මත 15යි විද්‍යාත්මක දේශපාලන පක්ෂ 15යි කියලා දුන්නේ. ඒතර අර අගමැතිගේ උපදෙස් මත වෙන 15 දෙනා තමයි දැන් අපි අර කියන විශේෂ ධර්මයට තෝරා ගන්න. හරි? ඒතකොට ඒක අපි වෙනම ලියමු නැත්නම් අර අපි කෙටි ප්‍රශ්නයක් ආවොත් එමු ඔයාලා කල්පනා කරනවා අර උපුරු කොහොමද අපි කෙටි ප්‍රශ්නයක මේ පේජ් ලියන්නේ කියලා නේ. එහෙනම් මේ අපි බලමු ටුට්ටක් ඒ අගමැතිවරයාගේ උපදෙස් මත පත් කරන අයට මේ මොකද්ද දෙන්න තිබිච්ච ප්‍රමුඛත්වය කොයි වගේ අයටද ප්‍රමුඛත්වය දෙන්න ඕන කියන්නේ. හරි? ඒ නිසා ඒක වෙනම ඡේදයක් හැටියට තියෙනවා ඈ. රයිට් ලියා ගන්න වෙනම ඡේදයක්. අගමැතිවරයාගේ උපදෙස් මත අගමැතිවරයාගේ උපදෙස් මත අගමැතිවරයාගේ උපදෙස් මත අග්‍රාණුකාරවරයා විසින් කෝල් එකක් සර්
උගුරට රාජ්‍ය සේවයේ kita mulinan sino. Now to ten na college. කට්න Deh, mata on karana. හරි Note එක මුලින්ම කියවන හරි. මුලින්ම කියන්නේ නැහැ වුණාලු මේ ඇන්නගේ හරි අහගන්න අගමැතිවරයාගේ උපදේශ මත අග්‍රාණුකාරවරයා විසින් අග්‍රාණුකාරවරයාගේ උපදේශ අගමැතිවරයාගේ උපදේශ මත අග්‍රාණුකාරවරයා විසින් කරන ලබන පත්කිරීම වලදී රාජ්‍ය සේවයේ විශිෂ්ට සේවාවක් කරන ලද වූ වෘත්තීමය වාණිජ්‍ය කර්මාන්ත කෘෂිකර්මය අධ්‍යාපනය නීතිය වෛද්‍ය විද්‍යාව ඉංජිනේරු බැංකු ශාස්ත්‍රය බැංකු සේවය යන ශාස්ත්‍රයන්හි විශිෂ්ටතම සේවාවක් කරන ලද පුද්ගලයන් කෙරෙහි විශේෂත්වයක් දැක්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වී ඊට පස්සේ අපි බලමු නිල කාලේ කොච්චරයි කියලාද මම කිව්වේ වසර 6. වසර 6ම මේ 30 දෙනාට එකවර ඉන්න බැරි කොන්දේසියක් දාන්න මතකද? මොකක්ද කියේ කොන්දේසිය? එක් පුද්ගලෙ එක් මන්ත්‍රීවරයෙකුගේ නිල කාලේ තමයි වසර 6 වෙන්නේ. නමුත් තේරීපත් වෙන අය අනිවාර්යයෙන්ම වසර 2කට වරක් සමාජික 3 එකක් අයින් කරනවා. ඒතර ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් සර් කොහොමද එක්කෙනෙකුගේ සමාජිකත්වයේ වසර 6යි දැන් දෙකෙන් දෙකට කොහොමද අයින් කරන්න කියලා නේද? ඒක ඔක මුල් කාල සීමා දෙකට පොඩි ගැටලුවක් ආවා. ඒ කියන්නේ මුලින්ම මේ 30 දෙනා පත් කරනකොට ආපු ප්‍රශ්නේ තමයි නිල කාලේ එක්කෙනෙකු 30 දෙනාට වසර 6 දෙන්න බැරි වෙනවා. ඒ වුණත් අර කොන්දේසි දැන් මොකද්ද කොන්දේසි?
තුනේ එකක් අයින් කරන්න වසර කීයකට සැරයක්ද? දෙකකට සැරයක්. දැන් එතකොට කරේ කුසපත්තද. කුසපත්ත ඇදලා තමයි පළවෙනි කණ්ඩායම අයින් කරගන්නේ. පැහැදිලිද? ඊට පස්සේ දෙවෙනි කණ්ඩායමත් අයින් කරේ කුසපත්තට. ඊට පස්සේ තුන්වෙනි කණ්ඩායමේ 6 හරි ගියා. තේරුණා මම කියන එක? වසර 6 නිල කාලේ මුල් කණ්ඩායම. ඒතර කවුරුවත් කැමති නැහැ නේද මන්ත්‍රීවරයෙක් වුණාට ඕකෙන් අයින් වෙලා යන්න. එහෙනම් කරපු දේ තමයි පළවෙනි 10 දෙනා අයින් කරනවා කියලා කුසපත් දාලා ගත්තට පස්සේ මුල් 10 හම්බෙච්ච කට්ටිය අයින් කරනවා. ආයෙ අලුතෙන් දානවා. ඒ අලුතෙන් දාන තමයි හිතපුවාම දාන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ දෙවෙනි වටේට ආපුවම කණ්ඩායමෙත් එහෙම අයින් කරනවා. අන්න එහෙම තමයි අයින් කරේ. පස්සේ ඒක හැදුනා. එක්කෙනෙකුට වසර 6ක් යනකොට අයින් කරන්න පටන් ගත්තා. වසර 3න් වසර 2කට සැරයක් 3න් එක බැගින් ඉවත් කිරීමක් සිදු කරනවා. ඒක ආනුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබ්බා. එතකොට ඒවා අර විශේෂ ලක්ෂණ ඒතර ඒවා මහජන මන්ත්‍රී මණ්ඩලයකට එම අදාළ වෙන්නේ නැහැ. ඒවා තියෙන බොහෝ වෙලාවට දෙවන මණ්ඩලවල ලෝකයේ සෑම දෙවන මණ්ඩලයක්ම මේ ක්‍රමය පාවිච්චි කරන මේක ඇමරිකාවේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා, මේ ක්‍රමය ෆ්‍රාන්සෙත් තියෙනවා. හැබැයි මේ ක්‍රමය එංගලන්ත සාමාන්‍ය මණ්ඩල තුලනේ අන්න ඒකයි මම කියන්නේ අපිට හඳුන්ලා දෙන්නේ එංගලන්ත සාමාන්‍ය මණ්ඩල. නමුත් ඒක තුල මේකේ සමහර ලක්ෂණ නැහැ. හේතුව ඔය මම බ්‍රිතාන්‍ය ගැන කියනකොට මම හැඳින්වීමක් කරන්නම්. එතකොට කියනවා සමහර බ්‍රිතාන්‍ය දෙවන මණ්ඩලය හඳුන්වන්නේ සාමාන්‍ය මණ්ඩලය කියලා. ඒකේ සමහර අය ඉන්නවා මේ යාව ජීව සාමිවරු. ඒ කියන්නේ පත් කළාට පස්සේ ඉවත් කරන්න බැරි සාමිවරු ඉන්නවා. හරිද? මේ යන්තම් සාමිවරු. මේ කොන්දේසියක් මත තියාගන්න. හරි? රයිට්. එතන අපි බලමු එහෙනම් මේ සිරිට් සභාවේ දින කාලේ වසර 6ක් සාමාජිකයෝ එකවර විසිර යන්නේ නැහැ. තුනෙන් එකට සැරයක් තමයි විසිර යන්නේ. විනාඩි දෙකක්. රයිට්. එතකොට අපි මේ තව විනාඩි කිහිපයකින් ඉන්ටර්වල් එකක් අරගෙන කතා කරමු ඈ. රයිට් පුතේ නම් පොඩි ඉන්ටර්වල් එකක් ගන්න බ්‍රේක් එකක් ගන්න. පොත ටිකක් බීලා මට කෝල් එකක් එනවා. මම කෝල් එක අරගෙන මම කතා කරලා විනාඩි නේ.